ඔබේ ආයු වැඩේවා, ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා. අද ජුලි මාසේ 21 වෙනිදා 2020 අවුරුද්දේ. 1969 අවුරුද්ද ජුලි මාසේ 21 වෙනිදා ලංකා වේලාවෙන් 8:27ට උදේ ග්‍රීනිච් වේලාවෙන් නම් 2:56 තප්පර 15ට අපොලෝ 11 චන්ද්‍රයානයෙන් සඳට ගියපු නීල් ආම්ස්ට්‍රෝං මුලින්ම සඳ මත පා තැබුවා. ඒ 1969 අවුරුද්දේ අද වගේ දවසක. ඊට පස්සේ තවත් යෝධ පියවර තබන්නට ඇති. හැබැයි ඇත්තටම ඇමරිකාව හඳට ගියාද කියලා පස්සේ කාලෙකදී ලොකු සංවාදයක් ඇති වුණා. ඒක ඡායාරූප වලින් විශ්ලේෂණය කළා මේක බොරුවක්, මේක ක්‍රියේට් කරපු එකක්, ෆැබ්‍රිකේටඩ් එකක්. එහෙම කියලාත් මතයක් ආවා. මිනිස්සු හඳට ගියා. ඒ වුණාට ඇමරිකාව කියපු එක විශ්වාස කරන්නේ නෑ ලෝකය. හේතුව එතරම්ම ඇමරිකාව ලෝකයට අවිශ්වාසදායකයි. හැබැයි අපි රමුගන සිද්ධාර්ථ හාමුදුරුවෝ නම් කිව්වේ මිනිසා සඳට ගියාලු, උඩ බැලුවාලු, බිම බැලුවාලු, මිනිසා පුදුම වුණාලු. මිනිසා සඳට ගියාලු, මිනිසා දන් දෙනවාලු, දුගියෝ පින් දෙනවාලු, දුගියෝ වැඩි වෙනවාලු. මිනිසා සඳට ගියාලු, ලෝකේ දියුණු වෙලාලු, ලෝකේ අවුල් වෙලාලු. මිනිසා සඳට ගියාලු. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන්නේ එහෙමයි. මිනිස්සු සඳට ගියා. ඒක ලෝක යෝධ පියවරක්. හැබැයි අපි කොතනද? ජාතික පුවත්පත් වාර්තා කරද්දී අපි කොතනද ඉන්නේ කියලා අපිට දැනගන්නට පුළුවන්. මාධ්‍යවේදී ප්‍රසාද් මංචු ඉන්නවා මාත් එක්ක. ආයුබෝවන් ප්‍රසාද්. ආයුබෝවන්. ඔව්. අපි ළඟ ඕන තරම් ආයුධ තියෙනවා. අපේ මිනිස්සු ඕන තරම් එළියේ ඉන්නවා. ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, බන්ධනාගාර ලොක්කෝ ඔය ඕන කෙනෙක් මට්ටු කරන්න අපිට පුළුවන් කියලා තර්ජනාත්මකව ප්‍රකාශයක් කළා කියලා අද මවබිම් පුවත්පත වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තලයේ හැටියට කොස්ගොඩ තාරකයි පොඩි ලැසි බන්ධනාගාර ලොක්කන් 4කට මරණ තර්ජන කරලා මෙන්න ඔය ඉන්නේ ඡන්දෙ ටික. ඡන්දෙ දෙන්න අපව හිර කරලා තිබුණට අපේ ජාලයේ එළිය ක්‍රියාත්මකයි. මට විරුද්ධ වුණොත් බූස්ස බන්ධනාගාර ලොක්කයි කොමසාරිස්වයි මරලා දානවා. කුමුදු උපුල්ශාන්තයි වාර්තාව ගෙනෙන්නේ. මේ වාර්තාව අනුව පහුගිය ජූනි මාසේ 26 වෙනිදා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ කියන්නේ බුද්ධි ආරක්ෂණ අංශභාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක සහ බුද්ධි මෙහෙයුම් කොමසාරිස් තුසිත උඩුවර කියන මහත්තුරුන් නිරීක්ෂණ චාරිකාවක නිරත වෙලා තිනවා බූස්ස බන්ධනාගාරයට. ඔබ දන්නවා බූස්ස බන්ධනාගාරයේ මේ වෙනකොට බරපතල අපරාධකරුවන් එහෙම නැත්නම් විශේෂයෙන්ම පාතාලය සහ මද්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් රඳවා තිබෙන්නේ බූස්ස බන්ධනාගාරයේ. මේ අනුව කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩිලැසි, පිටිගල කැවුම ඇතුළු පාතාල නායකයන් පිරිසක් මේ විදියට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ඔවුන් උපවාසයක් එහෙම නැත්නම් ඔවුන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. Tamanට මේක ඇතුලේ ඉන්න බෑ, එළියට දාන්න ඕනේ. එහෙම කියලා ආහාර නොගැනීමේ උපවාසයක් ආරම්භ කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් හොයා බලන්න තමයි යන්නේ. ඒ ගියාම තමයි කියන්නේ අපිව හිර කරලා තිබුණට අපේ ජාලයේ එළිය ක්‍රියාත්මක වෙනවා. යනුවෙන් පොඩි ලැසි නැමැත්තා තර්ජනය කළ බවත්. මට මේ හිර කුටිය ඇතුලේ වැඩි වෙලාවක් ඉන්න බෑ. වැඩි වෙලාවක් එළියේ ඉන්න ඕනේ. මට විරුද්ධ වුණොත් කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු කොමසාරිස්වරුන් සහ බන්ධනාගාර අධිකාරිවරයා මරා දමන බව කොස්ගොඩ තාරක නැමැත්තා සඳහන් කර තිබෙන බව සඳහන් කරනවා. ඊළඟට මව්බිම් පුවත්පත එහෙම වාර්තා කරද්දී අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තල හැටියට ගෙන එන්නේ බූස්සේ සිටින කොස්ගොඩ තාරක පොඩිලැසි සහ කැවුමාගෙන් ජනපතිට මරණ තර්ජන ආරක්ෂක ලේකම්වත් මරා දමන බව කියලා විමර්ශනයේට විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙන බව වාර්තා කර සිටින තිස්ස රවින්ද්‍ර පෙරේරා. මේවා මේ විහිළුවට කියපු කතා සුළුවෙන් තකන්න ඕනේ කතා කියලා විශ්වාස කරන්න බෑ, හිතන්න බෑ. හේතුව තමයි මේ මද්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් එක්ක අත්වැල් බැඳගෙන. ඒ නිසා ජනපතිට කොස්ගොඩ තාරක බන්ධනාගාර ලොක්කන් 4කට ආරක්ෂක ලේකම්වරයාට කරපු මේ තර්ජන පිළිබඳව සුළුවෙන් තකිය යුතු නැහැ. ඔව් මම හිතන්නේ දැන් මේ තර්ජනය පිළිබඳව ගත්තම සුළුවෙන් තකන්න බෑ. කොහොමද? මොකද මේ ජනාධිපති ආරක්ෂක ලේකම්ට බන්ධනාගාර නිලධාරීන්ට ඇයි මෙහෙම මේ තාරකයි පොඩි ලැසිලා කලබල වෙලා තියෙන්නේ? අන්න එක තමයි බලන්න ඕනේ. මෙතර කල් හිටියානේ. දැන් ඔවුන්ගේ ජංගම දුරකථන ඇල්ලුවා, සිම් කාඩ් පත් ඇල්ලුවා, ඔවුන් සමග සම්බන්ධතාවය බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්න කරනවා, ඔවුන්ට සැපයුම් මාර්ගන සියලු දේ නවත්වලා තියෙන්නේ. මෙන්න මේ හේතු නිසා ඔවුන් කොටු කරලා තියෙන බූස්සට මෙන්න මේ නිසා තමයි මොන්ට කේන්ති යන්නේ. මෙන්න ඔවුන් මතු වෙනවා. අර වතුරයට බෝල තියනවා වගේ මෙන්න මතු වෙනවා. ඔවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් මතුවලා දැන් කෙලිම ප්‍රසිද්ධිය තර්ජනය කරනවා. ඒක තේරුම් ගන්නවා දැන් ඔවුන්ගේ ජාලය සමාජයත් එක තියෙන ජාලය බිඳ වැටෙනවා.
ඒකට වැඩි එලිමහන ඉන්න දෙන්නේ ඇතුළේ දාලා තියෙන. එතකොට මේ වගේ නමගිය අපරාධකාරුවන් සම්බන්ධයෙන් වහාම නීති රීති සංශෝධනය විය යුතුයි. අපි දන්නවා දැන් මත්කුඩු ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් නීති රීති සංශෝධනය වෙනවා. ඒ වගේම පාතාලේ කියන්නේ මෙහෙම ඇතුළේ ඉඳගෙන දැන් මේක එළිය හිටියනම් කොහොම හිටියද කියලා බලන්නකො. මේ ඇතුළේ ඉඳන් කෙලින්ම බන්ධනාගාර ලොක්කට තර්ජනය කරනවා. මේ කූඩු ඇතුළේ ඉඳන් රටේ නායකයන්ට තර්ජනය කරනවා. ඒතකොට මේ අය ගැන වහාම මං හිතන්නේ නීති සංශෝධනය වෙනවා. මේ අත්අඩංගු ඉන්න වෙලාවෙම නීති සංශෝධනය කරන්න පුළුවන්. මම හිතා ඒක ඉතා වැදගත්. අනිත් එක තමයි දැන් මොන් කියනවා දැන් අනිත් එක තමයි දැන් එළියට ගිහිල්ලා මොන වගේ දෙයක් කරලා සමහර බන්ධනාගාර නිලධාරී කියන කතාවක් තමයි පාතාල නායකින් මේ එළියට යන්න කැමති නැහැ. ඔවුන් ඉන්න කැමති ඇතුළේ. මොකද රජයේ ආරක්ෂාව සපයනවනේ. දැන් එළියට ගියොත් වෙනත් පාතාල කල්ලි ආවිලා මොවුන් ඝාතනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අනුරේෂ මේ තිරරචනය කරපු උදයකාන්ත වර්ණසූර අධ්‍යක්ෂණය කරපු ගිනි අවසා ගිනි කෙලි චිත්‍රපටි. ඔබට මතකද තුම්මුල්ලේ පද්දිර නිින්ද යන්නෙත් නැහැ. ගෙදර ඉන්නෙත් බයෙන් දොර ඇරියක් කවුරු හරි මේ ටග්ගල් පිස්තලේ කරන් තමයි නැගිටින්නේ. ඒ වගේ බයක් තිබුණ පාතාලේ නායකයින්ට එළියේ ඉන්නකොට අනෙකුත් කණ්ඩායමෙන් තර්ජනයයි කියලා. ඒ නිසා ඔවුන් ඇතුළේ ඉඳගෙන රාජ්‍ය ආරක්ෂාව යටතේ රජයටම තර්ජනය කරමින් මේවා මෙහෙවන්න හදනවා. මම හිතන්නේ දැන් හොඳටම දැන් මොවුන් කොට කරලා තියෙන්නේ. මම හිතන්නේ ඉතින් ටිකක් ජනාධිපති ආරක්ෂක ලේකම් ඇතුළු මම හිතන්නේ සියලු දෙනාම නිර්භීතව කටයුතු කරන්න ඕන. වහාම නීති සංශෝධනය කරන්න ඕන. මොවුන්ට මින් ඉදිරියට කරන්නේ කුමක්ද කියලා දැනගන්න. තිස්ස රවීන්ද්‍ර පෙරේරා අරුණ පුවත්පතට මේ අතරේ වාර්තා කරනවා නාකොටික් ගබඩාවේ තිබූ තවත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් රස පරීක්ෂකට කියලා අරුණ පුවත්පතටයි වාර්තාව ගෙනෙන්නේ. අද මව්බිම කතු වැකියවන්නෙත් කෙදිනක හිනහෙමුද ඒ රටේ කියන මැයින් වන්නා වූ ලිපිය ඊයේ මව්බිම මුල් පුවත සරසවි සිසුන්ගේ බැංකු ගිණුම් වලට පාතාල සල්ලි දැමීම ගැනය. නාකොටික් සෙට් එකේ ගේම් ගැන මුළු රටම සසලව සිටින මේ මොහොතේ පාතාලයේ තවත් අමුතුම් මාදිලියේ ගේමක් ගැන හෙළිදරව්වක පෙරේදා කොළඹ පොලිසිය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු රට හමුවේ තබන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. ගිණුම් වල කෝටි 111ක් තරම මුදලක් සංසරණය වී ඇත. කෝටි 111ක්. ටයිල් චමින්දගේ ගිණුමේ කෝටි 37කි. ධර්මසිරිගේ ගිණුමේ 49කි. මර්වින් ජානාගේ ගිණුමේ කෝටි 14කි. කොස්කුඩ තාරකගේ ගිණුමේ කෝටි 10කි. මේ එවැනි ගිණුම් කිහිපයක් පමණි. මේ අලුත් දේශපාලන සංස්කෘතියකට මුල පුරා ඇති අවධියකි. බුද්ධිමතුන් විශේෂඥයන් පාර්ලිමේන්තුවට එකතු කරගන්නට අත්පොත් ලැබූ මොහොතකි. ඒ නිසාම එදා දේශපාලනයේ තිබූ කළු සල්ලි සෙල්ලමට තිත තබන්නට කාලය එළඹ තිබේ. හැමදේටම වඩා සදාචාරයට මුල දිය යුතුය. දැන් ඉතින් වැරදි කරන කාටත් සමාවක් දිය යුතු නැත. දිය යුතු උපරිම දඬුවම දිය යුතුය. වහා මෙහෙයුම් දියත් කළ යුතුය. මතින් තොර රටකට හිරු නැගෙන පැයේ සිනාසෙන්නට රටේ ජනතාවට වරම් ලැබිය යුතුයි කියලා අනේ අපි කවදාක හිනහෙමුද ඒ රටේ කියලා නන්දා මාල්නිය ගායන ගීතයත් සිහිපත් කරගෙන අද කතු වැකිය මව්බිම් පුවත්පත මේ විදිහට සටහන් කරනවා. ඒ අතරේ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකෙන් අනික් ප්‍රධාන සිරස්තලය වන්නේ පාස්කු ප්‍රහාර පරීක්ෂණයට මැකෝ හරස් වෙයි කියලා මැතිවරණ කොමිසම හරස් වෙයි කියලා ජේ.ටී. ද සිල්වා චාමර අමරසූරිය වාර්තා කර සිටිනවා. අරුණ පුවත්පතත් මේ කාරණාව සඳහන් කරනවා. ඒ අනුව රවී රිෂාඩ් ගැන පොලිස් පරීක්ෂණ අත්හිටුවන්න මැකෝ ඒ කියන්නේ මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි කියලා නයන තරංග ගමගේ වාර්තා කරනවා. මව්බිම් පුවත්පතෙන් මේ වාර්තාව උපුටා ගත්තොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය හා සෙසු සමාජිකයන් වන නලින් අබේසේකර හා මහාචාර්ය රත්නජීවන හූල් කියන මහත්තුරුන් ජූලි මාසයේ 15 වෙනිදා දිනය ඇතිව ලිපියක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළා තිබෙනවා. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂණ කටයුතු වල විමර්ශන කටයුතු වලට අදාළව අගෝස්තු 10 වෙනිදා වෙනකන් රිචාඩ් බදුදීන් මහත්මයාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. ඔවුන් ඒ ලිපිය ඉංග්‍රීසියෙන් ලියන්නේ 2019 අප්‍රේල් 21 වෙනිදා. ඒ කියන්නේ සහරාන්ගේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධතාවක් තිබේද යන්න සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුව මගින් කරපු පරීක්ෂණයකදී ඔහු ඒ කිව්වර අර රවුෆ් හකීම් මෙහෙමත් හිටපු පාර්ලිමේන්තු කොමිසම එහෙම නැත්නම් ඒකේ තේරීම් කාරක සභාව ඒකෙදී රිෂාඩ් බදුදීන් මහතා ඉහත කී අප්‍රේල් 2019 අප්‍රේල් 21 සිද්ධියට හෝ වෙනත් පස්ස ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවට එකී කමිටුව විසින් තහවුරු කරගෙන තියෙන නිසා ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් සාවධානයෙන් සලකා බලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම මැතිවරණයෙන් පසුව 2020 අගෝස්තු 10 වෙනිදා තෙක් කල් දැමීමට ඔබට දැන්වීමට කොමිසම ඒ අනුව ඒකමතිකව තීරණය කරන ලදී කියලා කොමිසම තුන්දෙනාගේම සමාජික තුන්දෙනාගේ අත්සනින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් නිකුත් කරනවා. මේක ජනාධිපතිතුමාටත් පිටපතක් යවලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි මේ ජාතික ආරක්ෂාවට අදාළ කාරණාවක් මේ සාකච්ඡාවට ගෙනෙන්නේ.
මැතිවරණ කොමිසම් සභාව පාර්ලිමේන්තුවට උඩින් ඉන්න බව ඇත්ත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. හැබැයි මැතිවරණ කොමිසම් සභාව නීතියට උඩින් ඉන්නවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මෙතෙන්දී දැන් යමක් කියන්න තියෙනවා මේ මම හිතන්නේ අර මේ පාර්ලිමේන්තු තීරණකාරක සභාව ගැන බොහොම මම හිතන්නේ උද්‍යෝගයෙන් කියනවා රිෂාඩ් බදෝදින් මහත්මයාගේ ලිපියේ. ඒකෝට අපි කිව්වා දැන් කාදිනල්තුමත් කිව්වා පාර්ලිමේන්තු තීරණකාරක සභාවේ තිබුණු ඒ කියන්නේ ඒක හරියට ක්‍රියාත්මක වුනේ නැහැ කියලා. ඒක පාස්කු ඉරදා ගැන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා. කොච්චර කරුණු හෙළි වුණාද? ඒකෝට දැක්කා පාර්ලිමේන්තු තීරණකාරක සභාව තමයි දැන් කෙලින්ම ආරක්ෂක උපකරණයක් විදිහට රිෂාඩ් බදෝදින් මහත්මයා එළියට දාන්නේ. දැන් මේකෙන් තේරෙනවා මොකද්ද මේ යන්නේ කියලා. මම තවත් දැන් හිතෙනවා දිනුෂ දැන් සමහර කොමිසම් සභා සහ නිලධාරීන් මේ යහපාලන ආණ්ඩුව කාලේ තිබුණු දේවල් යට ගන්න හදන එක සාධාරණ සැකයක් මතුවෙනවා. මොකද දැන් මැතිවරණ කොමසාරිස්තුමා මම හිතන්නේ කොමිසම දැන් කරරට කියනවනේ මොකද්ද නීතිය කියලා. අපි දැන් කියමු දැන් පක්ෂයක නායකයෙක් හෙට අනිත් අපරාධයක් කරනවා කියලා යම් ආකාරයක. ඒකට ඔහුත් කිව්වොත් මං ඡන්ද වලට යන්න බෑ මට රැස්වීම වලට යන්න බෑ ජනතාව හම්බ වෙන්න බෑ කියලා කල් ගන්න පුළුවන්. ඒකට අපරාධ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒකට පාස්කු වෙලා ප්‍රහාරය කියන්නේ මේ කතෝලික ජනතාවට විශාල වශයෙන් දැනුණු සිද්ධියක්. දැන් එවැනි සිද්ධියක් කරද්දී පරීක්ෂණ කඩනම් කරන්නේ කියලා විශාල පිරිස් ඉල්ලීම් කරද්දී ආණ්ඩුව ඒ ගැන අර යටගිය පරීක්ෂණ වල තියෙන අගතිය ගැන බලලා ඒවයි වැරදි තත්ත්වයන් බලලා නිවැරදි කරලා හරියට පාස්කු වෙලා ප්‍රහාරය ගැන කොමිසම ප්‍රශ්න කරන් තොරතුරු එක්සත් කරලා යනකොට ඒකට බාධාකවත් දානවද මං හිතන්නේ මැතිවරණ කොමිසම් සභාව මේක ඉතාමත් බරපතල කාරණයක්. මොකද එහෙම නීතියක් තියෙනවද දැන්? මං කියන්නේ ඒකයි දැන්. ඒක ඕනම කෙනෙකුට කියන්න පුළුවන් කොමිසමට අපිට බාධා කරන්න කියලා. මං දන්න විදිහට නීතිය තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශය සටහන් කරගන්නව අත්අඩංගුවට ගන්න යනවා නම් කතානායකතුමා දැනුවත් කිරීමේ නීතිය තමයි තියෙන්නේ. නමුත් මේ මැතිවරණ කොමිසමට මෙහෙම දෙයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දිනුෂ දින 100 ආණ්ඩුව කාලේදී ඉන්පසුව පාර්ලිමේන්තු මහමැතිවරණ කිට් වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් FCID CID ගෙනිච්ච ප්‍රශ්න කරා. නමුත් මැතිවරණ කොමිසමට වුන් ගිහිල්ලා කිව්වේ නෑ අපිට මේ ඡන්ද වලට බාධාවක් කියලා. ඉතින් මේක මම හිතන්නේ මේක ගැන මම හිතන්නේ මැතිවරණ කොමිසමට සෑහෙන චෝදනා පහුගිය කාලය තුලම එල්ල වුණා. මම හිතන්නේ මේකට චෝදනාවක් එල්ල වෙනවා මේක බරපතල කාරණයක්. මොකද අපි දන්නේ මොකද නීතිය කියලා. ඒ නිසා අයිතික දිනුෂ්ට මේක නිල වශයෙන් රැස් වෙච්ච මැතිවරණ කොමිසම සභාව රැස්වීමකද නෙවෙයි මේ ලිපිය යවන්නේ. ඉන් පරිබාහිරව. ඒ නිසා මේ ගැන මම හිතන්නේ කොමිසම රටට වහාම සත්‍ය තත්ත්වය හෙළි කළ යුතුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු සිදු වෙනවා. පාස්කුදා ප්‍රහාරයෙන් පසුව නැගෙනහිර විමර්ශනවලදී ඊට වඩා විනාශයක් කළ හැකි පුපුරණ ද්‍රව්‍ය හමු වුණා කියලා එවක අම්පාර දිසාභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දීපල් විජේසේකර මහත්මයා කියනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් දවස් 3කට පස්සේ ඒ කියන්නේ 2019 අප්‍රේල් 24 වෙනිදා බුද්ධ්‍යංශ නිලධාරියෙකු දුන් තොරතුරක් මත අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එමනිසේ තිබී සහරාන් හෂීම්ගේ සහෝදරයා වන මොහමඩ් කාසිම් මොහමඩ් සෙයිනි නැමැත්තාගේ උපැන්න සාතිකයක් විවාහ සාතිකයේ පිටපත් ගබඩා කර තිබූ පෙන් ඩ්‍රයිව් එකක් ඇතුළු ආයුධ ගණනාවක් පුරණ ද්‍රව්‍ය ගණනාවක් රසක් සොයා ගන්නට හැකි වුණු බව සඳහන් කරනවා සාක්ෂි දෙමින් දීපල් විජේසේකර මහත්මයා. එම නිවසේ හිමිකරු බිරිය දුව බෑනා අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නැති නිසා මුදා හැරියා. මේ අනුව මේ ආකාරයට තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. සාක්ෂි නැති වෙච්ච නිසා මුදා හැරුණා. එතකොට සාක්ෂි හරියට රැස් කරගන්නේ නැහැ නේ. ඔව්. මෙන්න මේ තත්ත්වය තුළ තමයි පාර්ලිමේන්තු තීරණකාරක සභාවටත් උනේ මේ වගේ දෙයක්. ඔව්. රිෂාඩ් පිළිබඳ පාස්කු ප්‍රහාරයට පරීක්ෂණයට මැකෝ හරස් වෙයි කියන පුවත පිළිබඳව අපිට ප්‍රශ්න මතුවෙන්නේ ඒ නිසා. කොමුණත් කොමිසම පිළිබඳව පිළිබඳව කතා තියෙන ඕන තරම් කොමිසමට බාධා නොකරන්නේ නීතිපතිට අවවාද ඉෂා රත්නකාර වාර්තා කර සිටින්නේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ නියෝගවලට බාධා කරන්න එපා. වග උත්තරකාරුවන් වෙනුවෙන් ජොබ් එක කරන්න යන්න එපා කියලා කොමිසමේ සභාපති විනිසුරුතුමා අවවාද කරා. එහෙම වෙනවා නම් නීතිපතිගේ නියෝජිතයෙක් නැතුව කොමිසමේ කටයුතු පවත්වාගෙන යනවා කියලා ඔහු සඳහන් කර තිබෙනවා. මම හිතුවා දැන් සමහර නිලධාරීන්ගේ ආයතන වලින් මේ යහපාලන ආණ්ඩුවේ සිදුවෙච්ච කාරණා එළියට එනවට කැමති නැද්ද? බයද? මොකද තියෙන බාධා? දැන් එහෙම කාරණා දෙක තුනක්ම මේ අද දිනේ අපිට ප්‍රශ්න කරන්න සිදු වෙලා තියෙනවා. මේ අතරේ අපි මව්බිම් පුවත්පතට ගියොත් මව්බිම් පුවත්පත කියනවා රාජගිරියේදී තරුණයෙකු යටකර පලා යාම සම්බන්ධයෙන් චම්පිකට ASP සුදත්ත රියදුරට සිතාසි කියලා හංසිනා නැක්කාර වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතට. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරොත් දිනමින ඇතුල් පිටුවකට ගියාම දිනමින 5 වෙනි පිටුවේ සඳහන් වෙනවා යෝජිත නගර සංවර්ධන සැලැස්මෙන් රත්නපුරයේ නව මුහුණුවරක් ගන්නවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රත්නපුර ප්‍රදේශයේ කරපු සංචාරය අතරතුරදී කරන ප්‍රකාශය දිනමින පුවත්පත වාර්තා කරනවා. ජනාධිපතිතුමා මේ පහුගිය දවස් ටිකේම සහ මේ දවස්වල දිවයිනේ විවිධ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවල කියන්නේ දේශපාලන අපේක්ෂකයන්ට සහයෝගය පළ කිරීමේ අරමුණත් ඇතිව සංචාරය කරනවා. මේ කරන සංචාරයන්හි ප්‍රතිඵල මොනවද? ඒ කියන්නේ මේ අවස්ථාවේදී ජනතාව ඍජුව මුහුණට මුහුණ කතා කරන්න ලැබෙනවා. මීටරේ පරතරේ තියාගෙන වුණත් එතනදී කතා බහ කරන දේවල්
ඒ අවස්ථාවට විතරක් සීමා වෙන්නේ නැහැ කියන කාරණාව තහවුරු වෙනවා. ගම්මිරිස් මිල ඉහළ නැංවීමට පියවර ගන්නවා කියලා ජනපදිකෙන් නිලධාරීන්ට උපදෙස් කියන මැයින් දිනමින වාර්තා කරන නුවන් කොඩිකාරගේ මේ වාර්තාව අනුව මොකද පහුගිය සති අන්තයේ තමයි ජනතාව සමග කතා බහ කරද්දී ගම්මිරිස් මිල පිළිබඳව ජනතාවගෙන් ප්‍රශ්න නැගුණේ. ඒ අනුව කොළඹ ආවට පස්සේ ඊයේ නිලධාරීන් රැස් කළා මේ පිළිබඳව මේ මාතෘකාව පිළිබඳව කතා කළා සහ විසඳුම් යෝජනා කළා. විශේෂයෙන්ම ඉන්දියාව එක්ක කෝටා එක අඩු කරගන්න කෝටා එක ඉවත් කරගන්න කටයුතු කරන්න එකතු කළ අගය මත නිෂ්පාදන වැඩි කරගන්න උත්සාහ ගන්න කියලා ඊයේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. දෙකක් ඇතුළත විසඳුම ප්‍රායෝගිකවම ලබා දුන්නා. ඔව්. මේ අතරේ තවත් කොමිසම් පිළිබඳව කතා වෙද්දී මාධ්‍යවේදීන්ට පහර දුන්නේ ගෝඨාභයගේ උපදෙස් අනුව බව කීමට නිශාන්ත ද සිල්වා බලපෑම් කළා කියලා දිනමින ප්‍රධාන පුවත වාර්තා කරන්නේ රෝෂන් තුෂාර. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් පරිදි මාධ්‍යවේදීන්ට පහර දුන් බවට ප්‍රකාශයක් කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට දැනට පලා ගොස් ඇති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තමන්ට බලපෑම් කළ බව යුද හමුදා සන්නද්ධ බලකායේ බුද්ධි නිලධාරී ලොතනන්ට් කර්නල් වරේක් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙනවා. ජනාධිපති කොමිසමේදී සාක්ෂි වලින් එළියට එනවා දැන් ගෝඨාභය මහත්තයා කොටු කරන්න ගිය ආකාරය. දැන් මේ කොමිසම් සභාවල ක්‍රියාකාරීත්වය නවත්වන්නේ කියලා යම් බලපෑම් එන්නේ ඇයි? කියන කාර්යය දැන් සාධාරණව මම හිතන්නේ සියලු දෙනාට මතුවෙනවා ඇති. අපි විරාමයක් ලබමු. විරාමයෙන් පස්සේ කොවිඩ් පිළිබඳව පුවත් තියෙනවා. දේශපාලන වේදිකාවේ බොහෝ පුවත් තියෙනවා කතා කරන්න. අද අරුණ පුවත්පත මුද්‍රණය කරන අවස්ථාව වෙනකොට වාර්තා වෙච්ච ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 678යි. ලංකාවෙන් 2730ක් වාර්තා වුණා. සුවුණා 2041ක්. හැබැයි ලෝකේ 1,46,32,087 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා 6,08,572 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා අපේ වාසනාවට මරණ වාර්තා වුණේ 11ක් පමණයි. මේ වෙනකොට අප්‍රිකානු කලාපයේ පිළිබඳව දැඩි අවධානයකින් පසු වෙන්නේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඒ අතරේ ඉස්සර නායක හමුදා කඳවුරේ 906 දෙනාගෙන් 903 දෙනෙක් දිනුස සුව වෙලා ගිහිලා තියෙනවා. ඔව්. තවත් ඉදිනේ ප්‍රමාණ ඉතුරු වෙලා තියෙන මම හිතන්නේ ඉතා ඉක්මනින්ම සුව වෙලා තියෙනවා ඒ නායක හමුදා සෙබළුන්. මම හිතන්නේ තව 3 දෙනා අද දිනේ බොහෝ විට සුව වෙයි කියලා තමයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ. PHIලා අනිසි බලයක් ඉල්ලනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. අපේ ඉල්ලීම් GMO එකෙන් හැල්ලුවට ලක් කරනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා. මව්බිම් පුවත්පතේ වාර්තා කර සිටින්නේ. යනුව ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා පැහැදිලි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවන අපිට. ඒ අතරේ අරුණ පුවත්පත එකයි PHලා මහතුරුයි සේරම දෙගොල්ලම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කරන නිසා දෙගොල්ලම මම හිතන්නේ මැද තැනකට එන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යවරයාට වැඩි වගකීමක් වෙන මෙහිදී යම්කිසි වගකීමක් ගන්න. මොකද ජනතාව තමයි මේකෙන් පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඡන්දේ නිසාම නෙවෙයි. බෝන රෝග දිනපතාම පරීක්ෂා කරන දේවල් තියෙනෝනේ. ඒවත් ගැනත් අවධානය යොමු කරන්න ඕන. දෙවියනුත් පරදිනවා. දෙවියන්ටත් කරන්න දෙයක් නෑ කොවිඩ්-19 වෙලාවේදී. හැබැයි ශක්තිමත් ආණ්ඩුවකට කළමනාකරණය සහිත ආණ්ඩුවකට බොහෝ දේවල් කරන්න පුළුවන්. තිරුපති කොවිලේ හිටපු ප්‍රධාන පූජක කොරෝනාවෙන් මියයි කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ බච්චන් පවුලෙත් දෙන්නෙක් ඉන්නේ ස්පිරිතාලේ. දෙවියන්ට කරන්න පුළුවන් දේවලුත් හරි සීමිතයි. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ නුගේගොඩ ගුවන් පාලමුවේදී බස් දෙකක් රේස් ගිහිල්ලා හමුදා කැබ්රිය හැප්පුවා. ඒකෙන් එක් සෙබලෙක් මරුට තවත් දෙදෙනෙකුට තුවාල. අද මව්බිම් පුවත්පතට ගියොත් මව්බිම් පුවත්පත සඳහන් කරනවා නුගේගොඩ මාරකරි අනතුරෙන් මියගිය ලලිත් යුද්ධයට ගිහින් දෙපාරක් වෙඩි බෙදලා බේරුණා. ත්‍රස්තවාදීන්ගෙන් දෙපාරක් බේරිච්ච මේ රණවිරුවා අවසානයේදී බස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුලා බස් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන එක ඉතාම ඛේදනීයයි. මිනිමෙරි චෝදනාව යටතේ තමයි ප්‍රසාද් මේ බස් රථයේ රියදුරාව පොලිසිය අත්අඩංගුවට ගැනින්නේ. ඔව් ප්‍රසාද් මෙතන ගුවන් පාලමේ තියෙන ඩබල් ඉරක්. ඒ කියන්නේ බස් රථයක් ඉස්තර කරන්න බෑ. වාහනයක් ඉස්තර කරන්න බෑ. එහෙම තියෙ තමයි මේ බස් රථය ඉස්තර කරන්නේ. එතකොට මේක දැන් CCTV කැමරාවල තියෙනවා කොහොමද වෙලා තියෙන්නේ. අනිත් එක දිනුෂ මේ මාර්ග නීති සම්බන්ධයෙන් මේ දඩ ගැසීම් සම්බන්ධයෙන් වහාම නීති සංශෝධනය යුතුයි. මොකද දැන් කවුරු හරි රියාතුරටපත් වෙලා මරණයටපත් වුණොත් දඩය රුපියල් ලක්ෂයයි. ජීවිතයක් ලක්ෂයක් කොටනවාද? අනිත් එක තමයි අපි කියමු දැන් බරපතල අනතුරක් ලක් වෙලා කවුරු හරි රෝගියෙක් හිටියයි කියලා මේ කියන්නේ සිහියෙන් නැතුව මාස 3ක් දැඩි සත්කාරකගේ මැෂින් එකකින් හිටියොත් මාස 3න් පස්සේ නඩුවක් නැහැ. මේ සැකකරු නිදහස් වෙනවා. මේ වගේ නීතිය මම හිතන්නේ
කඩිනමින්ම ඒක ලයිසන් එක කැන්සල් කරාට මදි තවත් නීති ගේනවා ලයිසන් එකක් ගේනවා ලකුණු කැපිලා ලයිසන් එක අහෝසි වෙලා මුලින් ඉඳන් ආපහු ගන්න විදිහේ නීති ගේන්න ඕනේ. මේ සඳහා එක්සත් ජාතික කෑගල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ විජේරත්න මහත්තයා අභාව ප්‍රාර්ථනා ඔහු ගෙනාව හොඳ යෝජනාවලිය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනා කළා. ඒක සාකච්ඡා වුණා. නමුත් ඒක අතරමඟ නතර වුණා. මම හිතන්නේ නව පාර්ලිමේන්තුව බලයට පත් වීම පසුව ඒ වගේ යෝජනා නවක මන්ත්‍රීවරුන් බලයට පත් වුණා මේ වගේ යෝජනා ගැන සම්මත කරගන්න ඕනේ. නැත්තම් මේ හැමදාම මේ බස් ත්‍රස්තවාදයට මේ ඉඩ දෙන්න බෑ මේ වගේ. මේවා ගැන ගැමුණු විජේරත්න මහත්මයා මීක් නෑ. අමරවීරගෙන් බස් හිමියන්ට සහනයක් රුවන්ත නිතුල්ගස්පිටිය වාර්තා කරන්නේ අර ලොග් සටහන් තැබීමේදී ලොග් චාර්ජ් එක ඉවත් කරන්න බස්නාහිර පළාතේ තීරණය කළා තියෙනවා. තව සහනක් දෙන්න ඕනි කියලා තමයි ඔබට හිතෙන්නේ. ඒ අතරේ අර කොවිඩ් ආසාදිත වෙච්ච නාවික හමුදා පොකුර පිළිබඳව කතා කරුණා. ප්‍රසාද් අපිට නිෂ්පාදක මණ්ඩලය දැනුම් දෙනවා කොවිඩ් ආසාදිත වෙච්ච කිසිදු නාවික හමුදා රණවිරුවෙක් මේ වෙද්දි වාර්තා නොවන බව ඔවුන් සියලු දෙනා සුව වෙලා ගිහිල්ලා තියෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා. ඔව් 3 දෙනෙක් හිටියා ඔවුන් සුව වෙලා ගිහිල්ලා කියලා වාර්තා කරනවා. ඒ අනුව අපි පුළුවන් දේශපාලනවලටත් ඉක්මනින් මේ ප්‍රවෘත්තිය ලැබේවා කියලා. හරි ප්‍රසාද් ප්‍රවෘත්ති ටික අපි ඉදිරිපත් කරමු. ලොව ප්‍රථම අගමැතිනිය පත් වී අදට අවුරුදු 60යි කියලා මවබිම පුවත්පත අපිට සිහිපත් කර දෙනවා. ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ප්‍රථම අගමැතිනිය හැටියට තේරීපත් වෙලා අදට අවුරුදු 60යි කියලා වාර්තා කරනවා. ඒ කාලේ දේශපාලනය සහ වර්තමාන දේශපාලනය මොන වගේද කියලා සංසාධනය කරන්න පුළුවන් ඊළඟට ඔබට අහන්න දකින්න ලැබෙන මේ ප්‍රකාශ ඔස්සේ දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදකි ෆෙඩරල් ක්‍රමයක් යටතේ බලතල බෙදා හැරිය යුතුයි දැඩි හමුදා බලපෑම් ඉවත් කිරීම ජිනීවා මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීම දැඩි හමුදා බලපෑම් ඉවත් කිරීම පිළිබඳව ඔවුන් විශේෂයෙන් කතා කරන උතුරු නැගෙනහිරට වෙනම ආර්ථික සැලසුමක් අවශ්‍යයි කියලා ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී සඳහන් කරනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විශේෂයෙන්ම සමස්ත රටේම වැඩි අවධානයකට ලක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. ඒ අතරේ අද මවබිම පුවත්පතට ගියොත් සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රකාශය ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ එළි දැක්ුණා. මගේ ඇමති මණ්ඩලයට හොරුන් ගන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ කරනවා කියලා රුවන්ත නිතුල්ගස්පිටිය මවබිමට වාර්තා කර සිටින්නේ. සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්වීමේ අවස්ථාවේ සිදු වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මතුම් බණ්ඩාර මහත්මයා සහ එරන් වික්‍රමරත්න මහත්මයා මේ ඡායාරූපේ ඉන්නවා. 13 වන සංශෝධනයෙන් බලය බෙදා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා දිනමින පුවත්පතට මේ වාර්තාව ගෙනෙන්නේ ශිවන්ති ප්‍රනාන්දු සහ කෝට්ටේ මධ්‍යම සමූහ වාර්තාකරු සජිත් ප්‍රේමදාස මහත්මයා කරපු ප්‍රකාශය 13 වන සංශෝධනය අනුව බලය බෙදනවා කියලා කියනවා 13 ප්ලස් දෙන්නෙත් නැහැ මයිනස් දෙන්නෙත් නැහැ. හැබැයි මේක පොඩි වචන හරබයක් විතරයි නැවත පැහැදිලි කරගන්න ඕනේ. දිනෝෂ ඉඩම් බලතල පොලිස් බලතල ලබා දෙනවාද කියන කාරණේ හරියට පැහැදිලිව කියන්නේ නැහැ. ඔව්. ඊළඟට දිනමින පුවත්පතම වාර්තා කරනවා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශයක් කොරෝනා නිසා රැකියා අහිමි සැමට දසදහසක දීමනාවක් සීගිරි විශේෂ වාර්තාකරුයි සඳහන් කර සිටින්නේ. 20000 දක්වා අඩු කරලා මම හිතන්නේ. අරුණ පුවත්පතට ගියොත් අරුණ පුවත්පතේ 19 වෙනි පිටුවට අපි යමු. අරුණ පුවත්පතේ 19 වෙනි පිටුවේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක වසන්තයාපා බණ්ඩාර මහත්මයා කරන ප්‍රකාශයක් මහනුවර දිස්ත්‍රික්කයේ සජිත් කියනවා 20000ක් දෙනවා කියලා රනිල් කියනවා 10000ක් දෙනවා කියලා මෙහෙම සල්ලි දෙන්න මහ පරිමාණයෙන් බැංකු කඩන්න වෙයි කියලා ඔහු නැවත වතාවක් අනතුරු වඟවනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක වසන්තයාපා බණ්ඩාර මහත්මයා කරන ප්‍රකාශයයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. උම්බෑ කියන්න එපා කියලා කියනවා. කාටද මේ උම්බෑ එපා කියන්නේ? එජාපේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට උම්බෑ කියන්න එපා කියනවා කියලා සමගි ජනබලවේගයේ අපේක්ෂක තුෂාර මහත්මයා සඳහන් කර සිටිනවා. කුරුණෑගල අර ඒකම්වරු දෙදෙනා දයාසිරි සහ අකිල ඉන්නේ කුරුණෑගල ඒක නිසා වෙන්නේ. ඔව්. මවබිම් පුවත්පත සඳහන් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයක් ඒ අනුව ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හැදූ රට පෑනෙන් දෙන්න අපි කිසි ලෙසවත් සූදානමක් නැහැ කියලා ඔහු සඳහන් කරනවා. විජිතපුර ඩෝසර් කරන වෙලාවේ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ නිහඬයි ඔහු. රටේ ඒකීභාවයේ සුරකින නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි හදනවා. හැමදේම පිටරටින් ගෙනන තුරු බලා සිටි යුගය අවසන් කරනවා. කුරුණෑගල සිද්ධියේ වරදක් වෙලා තියෙනවා නම් න්‍යායික වුණත් දඬුවම් දෙනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. ජනතා ප්‍රශ්න වලට සංවේදී වීම මාධ්‍ය සංදර්ශනයක් විය යුතු නැහැ. සමගි ජනබලවේගයේ සමාජ ගෙවිසුම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයි කියලා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළි දැක්වීමේ අවස්ථාවේදී සඳහන් කරනවා. තුන්කල් දකින අපි කොරෝනාවේ භයංකර බව දැක්කේ අද ඊයේ නොවේ. පාලකයන්ගේ වගකීම රට තුළ ගිනිකඳු නිර්මාණය කිරීම නොවේ. විජයග්‍රහණය කරා රට මෙහෙවන නිවැරදි දැක්ම අප සතුයි කියලා ඔවුන් සඳහන් කර සිටිනවා. ඊළඟට අරුණ පුවත්පතට ගියොත් යුද්ධය අවසන් වීමේ වැඩිම ප්‍රතිලාභ ලැබුවේ
මුස්ලිම් ජනතාව සහ දෙමළ ජනතාවයි කියලා ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා කරන ප්‍රකාශය මහින්ද යුද්ධයත් සමග කළ සංවර්ධනය යහපාලනය මගින් විනාශ කළ බව ඔහු සිහිපත් කර දෙනවා. මහින්ද යුද්ධයත් එක්ක කරපු සංවර්ධනය යහපාලනය විසින් විනාශ කර දැමුවා කියලා ඔහු සිහිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් ඕනෑ කියලා නවින් දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරනවා. මේකට කවුද සුදුසු කියලා ඊයේ පෙරේද නිකන් ඉඟි පළ වෙලා තිබුණා. රනිල්ට විපක්ෂ නායකකම මිස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනේ නැහැ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. මහත්මයා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම කළා. දැන් ඉන්පසු ඔහු ඊයේ ප්‍රකාශයක් කරා පාර්ලි චාන්ද්‍රික රණවක මහත්මයා මේ මුදල් තියාගෙන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මන්ත්‍රීවරුන් අරගෙන එහි නායකත්වය අරගෙන යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන ඔහුගේ ළඟ සාක්ෂි තියෙනවා කියලා නවීන් සානායක මහත්මයා පුවත්පත්වල වාර්තා වෙලා නැහැ. ඊයේ නුවරඑළියේදී ප්‍රකාශයක් කළා රැස්වීමකදී. ඔව්. ඒ අතරේ ස්වාධීන කොමිෂන් සභාව ප්‍රෝඩාවක් බොරුවක් කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒත් එක්කම ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා මාධ්‍ය සාකච්ඡාවක්. එහිදී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා ඇතුළු පිරිස සඳහන් කර සිටියේ රට නිවැරදි මාවතට ගේන්න 3/2ක බලයක් අවශ්‍යයි කියලා. විනයගරුක රටක් හදන්න 3/2ක බලයක් අවශ්‍යයි කියන කාරණාව ඊයේ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කරනවා. එය මව්බිම් පුවත්පතත් අද වාර්තා කර තිබුණා ඒ කාරණාව. මේ ආණ්ඩුව රුවල් කැඩිච්ච නැවක් වගේ කියලා රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා. රට මේ යන්නේ මැතිනියගේ සංවෘත ආර්ථිකයට කියලා ඔහු සඳහන් කරනවා. මේ රට ගමන් කරමින් සිටින්නේ මැතිනියගේ සංවෘත ආර්ථිකයට කියලා ඔහු සඳහන් කර සිටින්නේ. මැතිනියගේ සංවෘත ආර්ථිකයේ වරදක් නැහැ. ඒක හරියට ක්‍රියාත්මක වුණා නම්. මම දැන් ඒ නිසා මම හිතන්නේ විවෘත ආර්ථිකද සංවෘත ආර්ථිකය දෙක කියන කාරණේ නෙවෙයි. මේ දෙකේම තියෙන රටට ගන්න පුළුවන් යහපත් දේවල් අරගෙන ගමන් කරනම තමයි වඩාත් හොඳ. උසස් පෙළ විභාගයේ කවද්ද තියෙන්නේ, ශිෂ්‍යත්වයේ කවද්ද තියෙන්නේ, මේ පිළිබඳවත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. උසස් පෙළ ඔක්තෝබර් 11 සමාවෙනුත් උසස් පෙළ ඔක්තෝබර් 12, ශිෂ්‍යත්වයේ 11. ශිෂ්‍යත්වයේ ඔක්තෝබර් මාස 11, උසස් පෙළ 12. ඒ අනුව ඒ දින තහවුරුයි. උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වෙනිදා ඉඳලා නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ වගේම පාසල්වල 11, 12 සහ 13 වෙනි ශ්‍රේණි වලට අයත් පන්ති මේ මාස 27 වෙනිදා ආරම්භ කිරීමට තීරණය කරනවා. අනිත් පන්ති අගෝස්තු 10 වෙනිදායින් පස්සේ ක්‍රමානුකූලව ආරම්භ වෙනවා කියලා තමයි මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. මව්බිම් වාර්තා කරන තවත් කාරණාවක් තමයි කනගාටුදායක පොතක්. ඒ තමයි යාපන සරසවි කතිකාචාර්යවරියට වන අලි ප්‍රහාරයක් කියලා වාර්තා කර සිටින්නේ. ඒ අනුව යාපනයේ සරසවියේදී මේ අනතුරට පත් වෙන්නේ ගායත්‍රි දිල්ලුක්ෂ කියන කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කතිකාචාර්යවරියක් බව වාර්තා කර සිටිනවා. අපේ ඒ කියන්නේ දකුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, දකුණේ දරුවෝ නැත්නම් දකුණේ පුරවැසියෝ යාපන විශ්වවිද්‍යාලෙ උගන්වනවා, ඉගෙන ගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඊළඟට වැලිපස් බලපත්‍ර අහෝසියෙන් රජයට රුපියල් මිලියන 1200ක පාඩුවක් කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන තවත් කාරණාවක් තමයි රාජ්‍ය සභාව ඩෝසර් කළේ නගර සභාව තනිව නොවේ. පුරාවිද්‍යාවට තොරතුරු එයි කියලා සාලිය කුමාර ගුණසේකර වාර්තා කර සිටිනවා. මේ වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව ඊයේ නිකුත් වුණා කියලා තමයි තිබුණේ. හැබැයි අද පුවත්පත වාර්තා කරන විදිහට නම් අරුණ පුවත්පතට අනුව මේ වාර්තාව 23 වෙනිදා අනිද්දා ඒකත් අර බාලගිරි දෝෂය වගේ කල්යනවත් දන්නේ. කොහොමනත් අදාළ ඉදිකිරීම සම්බන්ධ සිතියම ලේඛනගත කර තිබෙන නිසා එය පැවති ආකාරයෙන්ම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව පවතින බව සඳහන් කරනවා. නගර සභාව පමණක් නෙවෙයි තවත් ආයතන කිහිපයක් එකතු වෙලා මේ වැඩේ කළා කියලා තමයි. මොකද අපි දන්නවා දැන් ප්‍රතිනිර්මාණය කිරීමේදී අපි අකිත දළදා මාලිගාවට කොටි රස්තාවෙන් පහරෙල්ල කරපු වෙලාවේ ඒ තිබුණු දත්ත අනුව දළදා මාලිගාව නැවත ප්‍රතිසංස්කරණය කරා. ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. අපි කරලා තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසා මේ සිද්ධියත් මම හිතන්නේ ඒ වගේ දේවල් ගැන කරුණු අධ්‍යයනය කරලා නැවත ප්‍රතිසංස්කරණය කරලා නිවිත අතර ගේන්න කටයුතු කිරීම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වකිම් වෙලා තියෙන්නේ. අදත් බොහෝ ප්‍රදේශවලට වැසි වසින්න පුළුවන්. ඒ නිසා අවදානම ගැන අවධානයෙන් ඉන්න අපි විරාමයක් ලබමු. මේ බලන්න පැන්තරා පාදුස් වර්ගයේ තවත් කඳුකර කොටි දෙනක් මද්දකට හසු වෙලා මිය ගිහිල්ලා අරුණ පුවත්පත වාර්තා කරනවා. නල්ලතන්නි ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. ඒ එහෙමයි ලංකාවේ.
චීනයේ බේජිං කොරෝනාවෙන් තවදුරටත් නිදහස් කියලා වාර්තා කරන විදේශ පුවත් අතරේ ඒ අනුව පහුගිය සති දෙක ඇතුළත චීනයේ බේජිං නගරයෙන් කිසිදු කොවිඩ් ආසාදිතෙක් වාර්තා නොවෙච්ච නිසා චීනයේ බේජිං කොරෝනාවෙන් තවදුරටත් නිදහස්. ඒ වගේම චීන ආර්ථිකය පිළිබඳව කතා කරද්දී චීන ආර්ථිකය තමයි මේ COVID-19 වසංගතයෙන් පස්සේ ප්‍රහාරයෙන් පස්සේ ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වුණු ආර්ථිකය කියලා ලෝකේ කතා වෙනවා, සාකච්ඡාවට කරනවා. චීනයේ මේ අභියෝග ජය ගැනීම පිළිබඳව කතා කරද්දී අද ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන පුවතක් ලොව තෙවැනි විශාලතම ඇප් වෙළඳපොළ බවට Huawei ඇප් ගැලරි පත් වෙයි කියලා සඳහන් කරනවා. අපි දන්නවා මේ ගිය අවුරුද්දේ Huawei සමාගමට ගොඩක් ගැටලු තිබුණා. ඔබට අපිටත් තිබුණා මේ Facebook යන්න බෑ. එහෙම ගොඩක් ප්‍රශ්න තිබුණා. හැබැයි ප්‍රශ්න එක්ක ජීවත් වුණේ නැහැ. Huawei සමාගම ඒක අභියෝගයක් බවට පත් කරගෙන තියෙනවා. ඒ අනුව විශාල ගණනක් apps එකපාර එකතු කරගනිමින් නිර්මාණය වෙච්ච Huawei app gallery අද වන විට ලෝකේ පුරා ඉතාම ජනප්‍රිය නිමවුමක් බවට පත් වෙලා තියෙනවා. මාසෙකට මිලියන 420කට අධික පාරිභෝගිකයන් පිරිසක් මේ නව නිපැවුම මේ ඇප් එක භාවිත කරනවලු. ඒ අනුව Facebook, WhatsApp, Viber, Imo වගේ සමාජ මාධ්‍ය වලට යන්නේ. ඒ වගේම බැංකු කටයුතු කරගන්න මේ ආන්දමට සාමාන්‍යයෙන් ප්ලැට්ෆෝම් එකක් විදිහට ගත්තාම ලෝකේ දැනට තියෙන ප්‍රබලත්වය ගත්තාම තුන්වෙනි තැන තියෙන්නේ මේ Huawei app gallery එක. ඒක නිසා ඔබේ බොහෝ ප්‍රශ්න වලට මේ විසඳුමක් බවට පත් වෙයි. හොඳ උදාහරණයක් චීනය තමන්ගේ අභියෝග එහෙම නැත්නම් තමන්ට ප්‍රශ්න කියලා එන ඒවා අභියෝග බවට පත් කරගෙන ඒවා ජයග්‍රහණය කරලා ජයග්‍රහණය සඳහා සාධක බවට පත් කරගන්න බවට හොඳ උදාහරණයක් තමයි Huawei app gallery. අපි සූදානම් කාටුන බලන්න. ඊයේ පෙරේදා ආන්ද්‍ර කුමාර දිසානායක මහත්තයා කියන්නේ බලය වැඩිපුර දුන්නම අතිශය බලය අතිශය භයානකයි කියලා. හුරේරට ඕක තමයි මතක් වෙන්නේ. හුරේරට මුණ ගැහිලා අනුර කුමාර දිසානායක මහත්තයා බලය වැඩිපුර දුන්නම විනාශකාරී තත්වයක් ඇති වෙනවා. ඒකනේ අපි සර්ලට 103ට වැඩිය දෙන්නේ නැත්තේ. ඔය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන කතා වුණානේ. මේ අලුතෙන්ම නායක වෙන්න හදන කට්ටියක් පිළිබඳ මෙන්න දිනමිල පුවත්පතට ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේ. ඔන්න බන් නවීනුත් පක්ෂ නායකම try කරනවා කියන්නේ. පුංචි ප්‍රේමදාස නම් අවුරුදු 20ක් තිස්සේ තාම try කරනවා. පුංචි දිසානායක කොච්චර කල් try කරයිද සර්? අරුණ පුවත්පතට හසන්ත විජේනායක අඳින කාටුනේටත් ওই කාරණාව තමයි නිමිත්ත වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කෝපි කෝප්පෙට වෙන්නේ නැති. ඇඹලේ වහනවා නායකත්වය තමයි කෝපි කෝප්පේ. මේ නායකත්වයේ කියන කෝපි කෝප්පෙට වහපු එක ඇඹලේක් නම් විසිකලා තව ඇඹලියෝ දෙන්නෙක් බලාගෙන ඉන්නවා. නවීන් සහ රවි දෙන්නම මේකට වැටෙයිද? කවුරු විසිවේද? කවුද දන්නේ? ඔන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටකොට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ එහෙම කෝපි විවි ඉන්නකොට මේ දිනමිල පුවත්පතට කාටුනේ හඳුනා දර්ශන පක්ෂ නායකයින් ඉන්න කාමරේ දොර වහගෙන මෙන්න දොර ළඟ ඉන්නවා අංකේ කාරගෙන රවි කරුණානායක මේ ෆයිල් ටිකක් උස්සගෙන දුවගෙන යනවා නවීන් දිසානායක. දැන් රවි අහනවා නවීන්ගේ මේ නොම්බරයක් ගත්තද? MD වීරරත්නට හිතන විදියට දැන් MD ගේ අතේ ෆයිල් ගොඩයි. කම්කරුවන් වතු හිමියන් කරනවා රුපියල් 20000 ලයිට් බිල නොමිලේ, පොහොර බිල නොමිලේ. ඒ අතරේ පැය 24න් ලයිට් බිලත් අඩු කරනවා. ඒ බරත් මිනිස්සුන්ට. මෙන්න MD වීරරත්න මව්වීමට අඳින කාටුනය මරිචිපාල. සමගි ජනබලවේගය කියනවා පොහොට්ටුවත් එක්ක තරඟයක් නැතිලු. ඔව් එජාපියත් එක්කනේ තරඟේ තියෙන්නේ. රංචගොඩ ළමයාගේ කවි දෙකෙන් නිම කරන්නයි නීතිය ක්‍රියාත්මක නොමවන්නේ කොහොම කුරුණෑගල සිද්ධිය හරි බරපතලයි. හොඳ ප්‍රශ්නයක් ජවිපේ විජිත ගෙනී ජනතාවටත් ඇත පැන කීපයක් මෙසේ. මොනවද ජනතාවට තියෙන ප්‍රශ්න? අඩිපුඩි ගසා වාහන පදවනු හැකිද? ලයිට් කණුවේ හප්පා බේරෙනු හැකිද? ප්‍රිය බිරියකට බිල්ඩිං නොතිබිය හැකිද? JVPට විය නොහැකිද? UNP. අපි නෙවෙයි කියන්නේ රංචගොඩ ළමයා. අපි කියන්නේ ඔබට පරිස්සම් වෙලා ඉන්න කොරෝනා තියෙනවා ලෝපුරා. ඒ වගේම කාලගුණය ටිකක් අවිනිශ්චිතයි. ඒ නිසා ඔබ ප්‍රවේශමෙන් ඉන්න ඔබට නිරුපද්‍රිත දවසක්. ආයුබෝවන්.